I can feel the power, I can feel the power. Feel the power. Yeah, money that is time and hour. Time and so, hours. Yeah, well, I better activate the power. I'ma activate it, gotta make it, gotta chase it. I don't care what they be saying, I'ma do it now. And I've been really slaving, I ain't giving up and I ain't giving in. Do it now for the dividends, I'll be on the path, I just gotta get it. Cause I got my mind on some bigger things, so man, I ain't gotta give in now. I just gotta live this now. I be gonna be when I'ma kill this stuff real quick. I'ma go take it to town, cause I gotta be that king in the ring when I'm knocking it out. When I'm back with the real, cause I am just up on the journey. You just know that I'm just going insane. There's some things that I might see, and when I do, I could never get no sleep. Cause I just need to get it, man, I need to be the thing that I just painted out, man, you won't go see. See my vision, I'll be in it, I'ma kill it, I'ma take it all. Coming in, I'ma play it now, I'ma kill him dog, I'ma play the ball. Cause I gotta go and get it, man, I really just need it. Tell these guys that they can beat it, I'ma give it, I'ma grab it, man. Take it, never receive it, I'ma make it mine. I'm explosive like a mine, I've been working every time. Yeah, I do it on the grind, I'ma shine, yeah, every single day. I'ma kill this competition cause I'm going so insane. Hey, I really go so insane. Yeah, I guess really ran through the pain, but I'm just back on my path and I fixed it now. It's really all okay. So I ain't gonna waste my chance and just my time. So I'ma be a monster. I'ma kill him. This is mine. Yeah. Legacy B4 ටිකක් කනට නොහුරුණත් Subaru කිව්වහම ලංකාවේ වාහන වලට ආදරය කරන ඕනෑම කෙනෙක් මේ බ්‍රෑන්ඩ් එක දන්නවා. ඒ වර්ල්ඩ් වැලි ලෙජන්ඩ් කෙනෙක් විදිහටත් ඒ වගේම මොඩිෆිකේෂන් ටියුනින් වලට තියෙන හොඳම ප්ලැට්ෆෝම් එකක් විදිහටත් ලංකාවේ වගේම ලෝකේ පුරාම ජනප්‍රිය Subaru Impreza එක නිසායි. එතකොට කවුද මේ Legacy B4 කියන්නේ? ලෝකේ ජනප්‍රිය බොහෝ වාහන නිෂ්පාදනය කරන සමාගම් වලට ෆ්ලැග්ෂිප් කාර් එකක් තියෙනවා. Mercedes S-Class, Honda Acura, BMW 7 Series වගේ. ඉතින් Subaru කම්පැනි එකේ ෆ්ලැග්ෂිප් කාර් එක තමයි Subaru Legacy කියන්නේ. ෆ්ලැග්ෂිප් කාර් එකක් වෙන්න නම් සරලවම දේවල් තුනක් කම්ප්ලීට් වෙන්න ඕන. අදාළ වාහන නිෂ්පාදකයාගේ ප්‍රොඩක්ෂන් ලයින්අප් එකේ ඉහළින්ම තියෙන වාහනයක් වෙන්න ඕන. ඒ කියන්නේ largest, most expensive, most prestigious vehicle එක වෙන්න ඕන. Subaru Legacy කියන්නේ 1989 ඉඳලා මේ දක්වා generations 7ක් නිෂ්පාදනය කරන බොහොම වැදගත් පෙනුමක් තියෙන. පාට දැම්මම කාගෙත් අවධානය දිනා ගන්න පුළුවන්. ඒත් ලංකාවේ ප්‍රසිද්ධ නැති නිසා ගොඩක් රිවිවර්ස්ලට මග හැරෙන කාර් එකක්. අපේ රටේ තියෙන නීති රීති ලෙගුරාසිත් එක්ක ගොඩක් තරුණයන්ට ස්පෝර්ට්ස් කාර් එකක් කියන්නේ හීනයක්. ඒත් එක්ස්ටීරියර් එන්හෑන්ස්මන්ට් වෙනස් කරලා වාහනේ ලස්සනට මොඩිෆිකේෂන් කරන අපි ගොඩක් දැකලා තියෙනවා. නොදැනුවත්කම නිසා වැරදිලා හරි ඒ වගේ කාර් එකක් මේ සුබියක් එක්ක ගේම් ඉල්ලුවොත් ඉතින් sorry.com වෙනවා. මොකද ටිකක් ලොකුවට පෙනුමට හිටියට ටයි කෝඩ් දාපු මහත්තයෙක්ගේ ලුක් එක තිබ්බට මේක ඇත්තටම ඒ වගේ කාර් එකක් නෙමෙයි. තියගොඩ මට ඕනෑම තැනක සෙල්ලම් දාන්න පුළුවන් මොන්ස්ටර් ක්‍රොකොඩයිල් කෙනෙක් විදිහට Subaru Legacy B4 එක හඳුන්වන්න පුළුවන්. Subaru කියන්නේ ගොඩක් ස්ලීපර් කාර් සතපු කම්පැනි එකක්. මොකද්ද මේ ස්ලීපර් කාර් එකක් කියන්නේ? ස්ලීපර් කාර් එකක් කියන්නේ වාහනේ දැක්ක ගමන් එකපාරටම බැලුමට කෙනෙක්ට හිතෙන්නේ නැහැ මේක ගොඩක් හොඳ එන්ජින් පර්ෆෝමන්ස් එකක්, හැන්ඩ්ලින් පර්ෆෝමන්ස් එකක් තියෙන වාහනයක් විදිහට. Subaru යාලගේ ගොඩක් වාහන හදන්නේ ඒ විදිහට. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් ඉතින් ඒක එහෙම නෑනේ. Subaru Impreza කියන්නේ ලෝකේම ජනප්‍රිය කාර් එකක්නේ. මේ වාහනේ දකින්න ඕන කෙනෙක් දන්නනේ මේක ගොඩක් පවර්ෆුල් එන්ජින් එකක් තියෙන කාර් එකක් කියලා. ඒක උනේ මෙහෙමයි. Subaru Impreza එක වර්ල්ඩ් රැලි එකක් ජයග්‍රහණය කරපු හින්දා මේ වාහනේ කාර් අතරත් ගොඩක් කතා බහට ලක් වුණා. හැබැයි ඔයත් ඔරිජිනල් කන්ඩිෂන් එකේ තියෙන Subaru Impreza එකක් අරන් බැලුවොත් ඒ වාහනේ දැක්ක ගමන් එකපාරටම අපිට හිතෙන්නේ නැහැ මේක මාර පර්ෆෝමන්ස් එකක් තියෙන කාර් එකක් කියලා. ඉතින් Subaru Impreza එක ගැන අපේ හිතේ ඇති වෙලා තියෙන පර්සෙප්ෂන් එක වගේම ඉමේජ් එක නිසා අපි හිතනවා මේ වගේ කාර් එකක් ගොඩක් හොඳ පර්ෆෝමන්ස් එකක් තියෙන කාර් එකක් කියලා. හැබැයි තාර්කිකව කල්පනා කරලා බැලුවොත් ඇත්තටම ඒ වාහනේ ලුක් එක එච්චර මහා ලොකු එන්ජින් පර්ෆෝමන්ස් එකක් තියෙන වාහනයක් විදිහට පේන්නේ නැහැ. පොඩි උදාහරණයක් කිව්වොත් Toyota Supra එක, Mazda RX-8 එක කියන්නේ බැලු බැල්මටම මේක හොඳ එන්ජින් පර්ෆෝමන්ස් එකක් තියෙන කාර් එකක් කියලා පේන කාර් එකක්. හැබැයි Subaru ඒ විදිහට වාහනේ නිෂ්පාදනය කරන්නේ නැහැ. ඉතින් මේ වගේ ස්ලීපර් කාර් එකක් හදන එකේ අමුතුම ආතල්ලෙක් ගන්න නම් මේ වාහනේත් එක්ක පාරේ යන සාමාන්‍ය කාර් එකක් ගේම් ඉල්ලන්න ඕන. අන්න එහෙම ගේම් ඉල්ලුවම තමයි තේරෙන්නේ මෙයා ස්ලීපර් කාර් එකක් කියලා.
ඉතින් අද අපි යූත් ගරාජ් එකෙන් ලංකාවේ ඉන්න ස්ලීපර් මොන්ස්ටර් ක්‍රොකොඩයිල්ගේ නොකී කතාව අහලා ඉමු. සුබාරු ලෝගෝ එකේ සැඟවුණු කතාව ගැන ඔයා මොනවද දන්නේ? ග්‍රීක මිත්‍යා මත ගැන ඔයත් අහලා ඇති. ඉතින් ලංකාවේ වගේම ග්‍රීසියෙත් මේ වගේ දේවල් තියෙනවා. ග්‍රීක භාෂාවෙන් ප්ලයිඩිස් කියන්නේ තරු 7කින් යුත් රටාවකට. අන්නේ ප්ලයිඩිස් කියන තරු වලට ජපන් භාෂාවෙන් කියන්නේ සුබාරු කියලා. ඒත් ලෝගෝ එක හොඳින් බැලුවොත් ඔයාලට දකින්න පුළුවන් වෙන්නේ තරු 6යි. ඒකට හේතුව තමයි ග්‍රීක මිත්‍යා මතවල ඉන්න ඇට්ලස් කියන ලෝදයයි ප්‍රියොන්ස්ටයි දූරු 7ක් ඉන්නවා. අර ලෝකෙ උස්සගෙන ඉන්න ඩයල් එකක් ඉන්නේ. අන්න එයාට තමයි මේ ඇට්ලස් කියන්නේ. ඉතින් එයාගේ දූවරු ගැන තමයි මේ අපි දැන් කියන්නේ. මෙන්න මේ දූවරු 7 දෙනාව සියුස් දිවයන් විසින් රෑහසේ තරු 7ක් කරලා තියෙනවා. මේ තරු රටාවට කියන්නේ සහෝදරයන් 7 දෙනාගෙන් යුත් තරු රටාව කියලා. ඉතින් මේකට තමයි ප්ලයිඩීස් කියන්නේ. දැන් මේ සුබාරු ලෝගෝ එකේ දූවරු 7 දෙනාගේ සම්බන්ධය ගැන ඔයාලට තේරෙනවා ඇති. එතකොට ලෝගෝ එකේ තරු 6ක් තියෙන්නේ. ඒකට හේතුව අර ලස්සන දූවරු ටික සියුස් තරු කලානේ. එයාලගෙන් එක්කෙනෙක් ඉන්විසිබල්. ඒ කියන්නේ පේන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි සුබාරු ලෝගෝ එකේ තරු 6ක් තියෙන්නේ. මොනවා වුණත් ඉතින් ලස්සන කෙල්ලෝ ටිකක් තරු කරපු එක නම් හෙන කැත වැඩක්. අඩුම තරමේ තරු වෙලා හරි පේන්න තිබ්බන එකක්නේ. මේ යකා ඒකත් නැති කරලානේ. ඔය වගේ වැඩ කරලා ඉතින් තැන් තැන් වල කියෝ යනවා ඇති. අපි තමයි හොඳටම කරේ කියලා. සුබාරු ලෙගසි ඉතිහාසය ගැන කතා කරොත් වර්ෂ 1989 දී තමයි මුලින්ම මේ කාර් එක ඩිසයින් කරන්නේ. මේක මිඩ් සයිස් කාර් එකක්. සුබාරුලට ආවේනික බොක්සර් ටයිප් එන්ජින් එකකින් වගේම 89 ඉඳන් ඕල් වීල් ඩ්‍රයිව් කාර් එකක් විදියට මේක නිෂ්පාදනය කරනවා. ඒත් 89 ඉඳලා 99 වෙනකල් ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් කාර් එකකුත් නිෂ්පාදනය කරලා තියෙනවා. හැබැයි එතනින් පස්සේ ඕල් වීල් ඩ්‍රයිව් විදියට තමයි මේක නිෂ්පාදනය කරන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ 1999 ඉඳන් 2003 වෙනකල් නිෂ්පාදනය කරපු B-Pillar hardtop legacy B4 එක ගැන. මේ කාර් එකේ ෆ්‍රන්ට් වීල් එක ගොඩක් ආකර්ශනීයයි. සුබාරු ලවර් කෙනෙක් නම් මේ ග්‍රිල් එක සුබාරු ඉම්ප්‍රෙසා එකේ න බග්ගයි ඩිසයින් එක මතකයි නම් ඒ වගේම ලස්සන ලයිට් ඩිසයින් එකක් තියෙන නිසා මේක සුපියක් කියලා අඳුරගන්න ලේසියි. බොනට් එක උඩ හොඳ හුඩ් ස්කූප් එකක් තියෙනවා. මේක ඇපියරන්ස් එක වැඩි කරගන්න දෑන් මවුන්ට් කරපු එකක් නෙමෙයි. ලයිට්ස් ගැන කතා කරොත් xenon dim light එකක් වගේම halogen headlamp එකක් දැක් ගන්න පුළුවන්. ඒ වගේම halogen fog lights උත් අපිට දැක් ගන්න පුළුවන්. ground clearance එක අඟල් 5.7ක් වගේ තියෙනවා. ඒත් වාහනේ රෝදයි ඉස්සරහ කොටස අතර ලොකු ගැප් එකක් තියෙන නිසා වලගොඩෙල් තියෙන තැන්වල ඒ වගේ මේ වගේ තැන්වල හරවද්දී ප්‍රවේශම් වෙන්න සිද්ධ වෙනවා. සයිඩ් වීව් එකත් ගොඩක් හොඳයි. ඉස්සරහින් ගොඩක් ලොකුවට නොපෙනුනත් සයිඩ් එකෙන් මේ කාර් එක ගොඩක් දිගට විදිහට පේනවා. ෆෙන්ඩ් එකේ සිග්නල් ලයිට් එක පවර් මිරර් වගේ ඔප්ෂන්ස් උත් මේ කාර් එකේ දැක් ගන්න පුළුවන්. 16 inch alloy wheels standard හම්බ වෙනවා. මේ කාර් එකේ තියෙන දෑන් මවුන්ට් කරපු 17 inch alloy wheels. turning radius එක මීටර් 5.6ක්. front rear දෙකටම disc brakes හම්බ වෙනවා. side skirtings දැක් ගන්නත් පුළුවන්. මේ දේවල් alloy wheels වගේම ඕනගේ කැමැත්ත පරිදි වෙනස් කරගන්න එක දැන් සාමාන්‍ය දෙයක්. ඔය අපි කියන වචන ගැන ගොඩක් අවධානයෙන් ඉන්නවා නම් අපි කියවා මේක B-Pillar hardtop කාර් එකක් කියලා. soft top hardtop ගැන ඉතා සරලව කිව්වොත් ලෝහ වගේ ඝනකම් නැති රෙදි ලෙදර් වෙල්වට් වගේ දේවල් පාවිච්චි කරලා හදන වහලයකට තමයි soft top එකක් කියන්නේ. ස්පෝර්ට්ස් කූපේ soft top cars වල frameless doors දැක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වාහනවල B-Pillar එකක් නැහැ. legacy B-Pillar එක hardtop කාර් එකක්. ඒ කියන්නේ frameless doors තිබ්බට මේකේ B-Pillar එකකුයි hard වහලයකුයි තියෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි මේකට B-Pillar hardtop එකක් කියලා කියන්නේ. කොහොම වුණත් මේ දොර ඩිසයින් කරලා තියෙන විදිහ ගොඩක් ආකර්ශනීයයි. ඒ වගේම තමයි මේ කාර් එකේ දොරේ ගොඩක් හොඳ weight එකක් තියෙනවා. මේ කාර් එකේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 1500ක් පමණ වෙනවා. ඒ කියන්නේ අලුත්ම KDH van එකටත් වඩා මේ කාර් එක බරයි කියන එක. ඉස්සරහ වගේම තමයි ගොඩක් ලස්සන frameless doors පිටිපස්සෙත් මේ කාර් එකේ දැක් ගන්න පුළුවන්. වාහනේ පිටිපසට ආවම Honda NSX, Toyota Marino වගේ 90 දශකයේ ජපාන් කාර්ස් වල ගොඩක් ජනප්‍රිය ලයිට් ඩිසයින් එක මේ කාර් එකෙත් අපිට දැක් ගන්න පුළුවන්. මේ කාර් එකේ දෑන් මවුන්ට් කරපු හයි ස්පොයිලර් එකක් තියෙන්නේ. ඒත් ස්ටෑන්ඩඩ් එන්නෙත් මේ වගේම ටිකක් ලොකු හයි ස්පොයිලර් එකක්. ස්පොයිලර් එකේ STI කියලා බ්‍රෑන්ඩ් කරලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ Subaru Technica International කියන එක. මේ කාර් එකේ ලයිට්ස් ගොඩක් ලස්සනයි. ලයිට් එකේ මැද Legacy කියලා බ්‍රෑන්ඩ් කරලා තියෙනවා. ලයිට් වලට පහලින් B4 Legacy, Subaru 4-wheel drive කියන එකත් ගොඩක් අභිමානවත් විදිහට සඳහන් කරලා තියෙනවා. මේ කාර් එකේ ෆ්‍රන්ට් වගේම rear bumpers ගොඩක් විශේෂයි. 5 miles per hour crash එකකදී ඒන ශක්තිය absorb කරගන්න මේ කාර් එකේ bumpers වලට පුළුවන්. 90 දශකයේ වාහනයක් කියන දේ ඔළුවේ තියාගෙන බලද්දී මේ කාර් එක තාක්ෂණික කරනවතින් කොතරම් උසස්ද කියන දේ ඔබට වැටහෙනවා ඇති. මේ කාර් එකේ functional dual exhaust තියෙනවා. ඒත් factory fitted එන්නේ එකයි. sorry official කියලා දැන් ස්ටිකර් කරලා තියෙනවා. කොහොමනත් ලංකාවේ පාරවල් වල වැරදිට ටියුන් කරපු beat pedals දැක් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා කන් වලට ඉතාමත් අප්‍රසන්න හැඟීමක් තමයි දැනෙන්නේ. ඒත් ඔරිජිනල් twin turbo 2 liter engine එක සුමිහිරි නාදය පදමට ගහපු කෙනෙක් වුණත් පියවි ලෝකයට ගන්න තරම් ප්‍රබලයි.
මේ කායකේ ඕස්ට්‍රේලියන් වගේම ජැපෑන් මොඩල් එකකුත් දැක් ගන්න පුළුවන්. RSK කියන්නේ ජැපෑන් මොඩල් එක. ඕස්ට්‍රේලියන් එකට වඩා ජැපෑන් එකේ පවර් එක වැඩි. ටර්බෝ චාර්ජ් පෙට්‍රල් එන්ජින්ස් තමයි මේ මාධ්‍ය ලෙවල දැක් ගන්න පුළුවන්. මේ කාර් එක 2 ලීටර් ෆ්ලැට් 4 සිලින්ඩර් 16 valve dual overhead camshaft එකකින් සමන්විතයි. එන්ජින් පවර් එක බ්‍රේක් හෝස් පවර් 300ක් RPM එක 6500 දී ලබා ගන්න පුළුවන්. නිව්ටන් මීටර් 343ක ටෝක් එකක් RPM එක 5000 දී ලබා ගන්න මේ එන්ජින් එකට පුළුවන්. ට්‍රාන්ස්මිෂන් එක ගැන කතා කරොත් මේ කාර් එක ඔටෝමැටික් 4 ස්පීඩ් ගියර් සිස්ටම් එකකින් සමන්විතයි. ඒ වගේම මැනුවල් 5 ස්පීඩ් 6 ස්පීඩ් කාර්සුත් අපිට දැක් ගන්න පුළුවන්. RSK 20 කියන්නේ 2 ලීටර් කාර් එක. RSK 25 කියන්නේ 2.5 ලීටර් කාර් එකට. RSK 30 කියන්නේ 3 ලීටර් කාර් එකකට. ඉතින් මේ විදිහට තමයි මේකේ එන්ජින්ස් වල වේරියේෂන්ස් දැක් ගන්න පුළුවන්. ඒ වගේම මේ කාර් එකට 0 to 100 ස්පීඩ් කරන්න තප්පර 6.5ක් පමණයි ඕන වෙන්නේ. ටොප් ස්පීඩ් එක පැයට කිලෝමීටර් 250ක් පමණ ලබා ගන්න මේ කාර් එකට පුළුවන්. කිලෝග්‍රෑම් 1500ක බරකුත් දරාගෙන ලොකු ස්පීඩ් එකක් හොඳ හැන්ඩලින් වගේම පර්ෆෝමන්ස් එක ලීඩ් රේට් කිලෝමීටර් 6ක් 7ක් අතර ෆුවල් ඉකොනොමි එකක් ලබා දෙන්න මේ ලෙගසි එකට පුළුවන්. ඉතින් ඔයාලට තේරෙනවනේ මේ කාර් එකේ ටෙක්නොලොජි එක කොයිතරම් උසස්ද කියලා. ඔයා අපේ Mazda RX-8 රිවිව් එක බලුවා නම් ඒකෙදී අපි රොටරි එන්ජින්ස් ගැන ගොඩක් දේවල් කතා කරනවා. ඉතින් ලංකාවේ පළවෙනි වතාවට තමයි RX-8 කාර් එකත් එක්ක මේ රොටරි එන්ජින් එක ගැන කතා කරන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එක මිස් නොකර බලන්න. ඔයාලට වටින දේවල් ගොඩක් දැනගන්න පුළුවන්. අපි දැන් කතා කරමු Subaru-ලට විශේෂ බොක්සර් ටයිප් එන්ජින් වල තියෙන විශේෂී වූ ලක්ෂණ කීපයක් ගැන. Subaru වල මේ එන්ජින්ස් වලට බොක්සර් ටයිප් එන්ජින්ස් කියලා කියනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. බොක්සිං ක්‍රීඩා කරන ක්‍රීඩකයන් දෙදෙනෙක් ගහගත්තී. එයාලා මූණට පංච් කරනවානේ. අන්න ඒ පංච් එකට සමානව තමයි මේකේ පිස්ටන් වැඩ කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය වාහනයක පිස්ටන් තියෙන්නේ උඩ අතටනේ. ඒ කියන්නේ සිරස් අක්ෂයට. පිස්ටන් උඩ පහළ යන්නේ තනි කෙලින්. හැබැයි මේ වාහනේ පිස්ටන් වැඩ කරන්නේ තිරස් අක්ෂයට. ඒ කියන්නේ හරහට තමයි මේකේ පිස්ටන් දුවන්නේ. ඒ වගේ පිස්ටන් දුවද්දී ඒ බොක්සින් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් දෙදෙනෙක් ගහ ගන්නවා වගේ තමයි පේන්නේ. අන්න ඒ නිසා තමයි මේකට බොක්සර් ටයිප් එන්ජින් කියලා නමක් හම්බෙලා තියෙන්නේ. ඉතින් Subaru කම්පැනි එක විතරක් මේ විදිහට එන්ජින්ස් හදන්නේ. එයාලා කියන විදිහට මේ වගේ එන්ජින්ස් හදුවාම වාසි ගොඩක් තියෙනවා. සාමාන්‍ය විදිහට එන්ජිමක් වැඩ කරද්දී උඩ අතර තියෙද්දි අමතර බලයක් ශක්තියක් යොදන්න වෙනවා. එතකොට ක්‍රෑම් ෂාෆ්ට් එකට බර එනවා වැඩි. හැබැයි මේ තිරස් අක්ෂයට තියෙද්දි මේ ශක්තිය ඉතුරු කරගන්න පුළුවන්. ක්‍රෑම් ෂාෆ්ට් එකට බර එනවා අඩුයි. ඒ වගේම එන්ජින් එක ගුරුත්ව කේන්ද්‍රයට ආසන්නව තියෙන නිසා පොළොව බදලා හොඳට යනවා. එතකොට වාහනේ හැන්ඩ්ලින් වලට ගොඩක් පහසු වෙනවා. සාමාන්‍යයෙන් කෙලින් අතර තියෙන එන්ජින් එක වාහනේ වයිබ්‍රේට් වෙද්දි මේ එන්ජින් එක දෙතරන්න බලනවා. හැබැයි මේ එන්ජින් එක බොක්ස් එකක් වගේ තියෙන නිසා ඒ නිසා වාහනේ දෙතරනවා අඩුයි. අන්න ඒ වගේ තාක්ෂණික කරුණු නිසා තමයි මේ බොක්සර් ටයිප් එන්ජින්ස් ගොඩක් සුවිශේෂී වෙන්නේ. ඉතින් මේ තාක්ෂණික කාරණා ඔක්කොම එකතු වුණාට පස්සේ සාමාන්‍ය එන්ජින් එකකට වඩා මේ එන්ජින්ස් වල නොයිස් එක අඩුයි. බරත් අඩුයි. එන්ජින් එකේ බලයත් ඉතුරු වෙනවා. ලංකාවට ගෙන සමහරක් බජට් කාර්ස් කොච්චර මොඩිෆිකේෂන්ස් කරත් ස්පීඩ් බැරල් එකක් සෙට් කරත් හයි RPM වලදී වාහනේ එන්ජින් එකෙන් එන ශබ්දය ඉතාමත්ම අමිහිරි. ඉතින් මේ වගේ වාහනයක ඉතාමත්ම මිහිරි නාදයක් හොඳ හැන්ඩ්ලින් පර්ෆෝමන්ස් ලබා ගන්න හේතු වෙලා තියෙන්නේ මේ වාහනේ ගොඩක් රිසර්ච් කරලා මහන්සියෙන් ඩිසයින් කරලා තියෙන නිසායි. මේ කාර් එකේ අපිට ට්වින් ටර්බෝස් හම්බ වෙනවා. ට්වින් ටර්බෝ කියන එකේ තේරුම තමයි නියුන් සහෝදරයන් බඳු ටර්බයින් දෙකක් මේ කාර් එකේ තියෙන එක. ඉතින් ඇත්තටම කතා කරොත් මේ කාර් එකේ ටර්බයින් ක්‍රියාකාරීත්වය නම් නියුන් සහෝදරයන් වගේ නෙමෙයි. එනත් එයාලා කියන්නේ මේක ට්වින් ටර්බෝ එන්ජින් එකක් කියලා. ඉතින් කොහොමුණත් ඔයාලා මේ ටර්බයින්ස් ගැන මේ හුඩ් ස්කූප් එකෙන් ඇදලා ගන්න එයා එක වැඩ කරන විදිය ගැන දැනගන්න කැමති නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අපි රොටරි එන්ජින් එක ගැන ගොඩක් දේවල් කතා කරානේ. අන්න ඒ වගේ මේ බොක්සර් ටයිප් එන්ජින් ගැනත් විශේෂයෙන්ම කතා කරන්න පුළුවන්. අද අපි කතා කරන්නේ ලෙගසි ගැනනේ. ඉතින් ලෙගසි ගැන කතා කරන් තියෙන දේවල් මිස් වෙන හින්දා අපි මේ කාර් එකේ අනිකුත් දේවල් ගැන කතා කරන්න. මේ කාර් එකේ ගොඩක් හොඳ එන්ජින් පර්ෆෝමන්ස් එකක් තියෙනවානේ. ඉතින් ඒ වගේම බ්‍රේකින් සිස්ටම් එකත් හොඳ වෙන්න ඕන. බොස් බ්‍රේකින් සිස්ටම් එකක් තමයි මේ කාර් එකේ තියෙන්නේ. ලෙගසි කියන බ්‍රෑන්ඩ් එක එන්න ගොඩක් පවර්ෆුල් වෙනවා. Macintosh කියන කා ඔඩියෝ කම්පැනි එක මාස 12ක් විතර ගත කරලා තියෙනවා මේකේ සවුන්ඩ් සිස්ටම් එක කස්ටමයිස් කරන්න. මේකේ සවුන්ඩ් සිස්ටම් එකම කිලෝ 10ක් විතර බරයි. ඉතින් පුදුම හිතනවා නේද? මේ කාර් එකේ තියෙන ඔප්ෂන්ස් ඒ වගේම විශේෂ ලක්ෂණ ගැන. මේ කාර් එකේ ඉන්ටීරියර් එක රූමිනස් and ලක්ෂරි කියන කන්සෙප්ට් එකමත් තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඩෑෂ්බෝඩ් එක ප්ලාස්ටික් වලින් ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම SRS airbags හොඳ glove box එකකුත් ලැබෙනවා. basic climate controllers middle area එකේ දැක් ගන්න පුළුවන්. හොඳ stick shift gear lever එකක් මේ කාර් එකට ලැබෙනවා. lever එක පහලින් switch එකක් තියෙනවා. මේක තමයි OD button එක විදිහට වැඩ කරන්නේ. හොඳ armrest එකක් දැක් ගන්නත් පුළුවන්. මේ කාර් එකේ steering wheel එක ගැන කතා කරද්දී අපිට කතා කරන් තියෙන විශේෂම දේ තමයි මේක අපිට sport shifter එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ දැන් අලුත් වාහනවල අපිට paddle shifters හම්බ වෙනවනේ. ඒ කියන්නේ steering wheel එකට පල්ලෙහෙන් paddles දෙකක් එනවා. ඉතින් ඒ වෙනුවට මේ වාහනේ අපිට gears up down කරන්න
මේකේ බටන් එකක් ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මේකෙන් සිද්ධ කරන්නේ අපි ට්‍රිප්ටොනික් වාහනයක් ඩ්‍රයිව් කරද්දී අපිට ගියර් අප් ඩවුන් කරගන්න පුළුවන් නේ පල්ලෙහා තියෙන ගියර් ලීව් එකෙන්. ඉතින් ගියර් ලීව් එකට අත ගන්න අපිට ටිකක් වෙලා යනවා. ඉතින් ඒ වෙලාව වළක්ව ගන්න තමයි මෙතන අපිට ස්පෝර්ට් ෂිෆ්ට් එකක් ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ ස්පෝර්ට් ෂිෆ්ට් එක ගොඩක් වැදගත් වාහනේ වේගෙන් ඩ්‍රයිව් කරද්දී. ඉතින් මේක 1990 ගණන් වල නිෂ්පාදනයක් නිසා අපිට එකම පැත්තේ තමයි මේ ගියර්ස් අප් ඩවුන් කරගන්න බටන් එකේ තියෙන. මේ කාර් එකේ ඉතාමත්ම පැහැදිලි මීටර් පැනල් එකක් දැක්කන්න පුළුවන්. RPM එක, ස්පීඩ් එක, ඒ වගේම දැන් ගියර් එකේ තියෙන පොසිෂන් එක වගේ දේවල් පහසුවෙන් දැක් ගන්න පුළුවන්. අද අපි ඔයාලට පෙන්වන්න අරන් ඇවිත් තියෙන මේ කාර් එක ඕස්ට්‍රේලියන් version එකක්. ඒ නිසා JDM එක වගේ ගොඩක් ලොකු පවර් එකක් මේ කාර් එකේ නැහැ. මේ කාර් එකේ පවර් එක ලිමිට් කරලා තියෙන්නේ. ඒ නිසාම මේක අපිට දැක් ගන්න පුළුවන් පැයට කිලෝමීටර් 180ක උඩරින් වේගයක්. ඒත් ලංකාවේ JDM versions ඕනෑ තරම් තියෙනවා. එතකොට JDM එකේ ඕස්ට්‍රේලියන් එකේ ගොඩක් ලොකු වෙනස්කම් නැහැ. මේකේ වෙනස්කම් විදියට තියෙන්නේ එන්ජින් එකේ පවර් එක අඩු කරලා තියෙන්නේ. ඒක අපිට ඕනනම් වැඩි කරගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසාම ස්පීඩෝමීටර් එක අපිට පේන්න තියෙන්නේ පැයට කිලෝමීටර් 180ක උඩරින් වේගයක්. ඒ වගේම තමයි ඉස්සරහා ෂෙල් එකෙත් පොඩි වෙනස්කමක් තියෙනවා. ඒ දෙක හැරුණකොට මේ වාහනේ ලොකු වෙනස්කම් නැහැ. ලෙගසි එකේ ඩ්‍රයිවිං සීට් එකේ ඉඳගත්තාම අපිට ඇත්තටම ගොඩක් හොඳ සැප පහසු හැඟීමක් දැනෙනවා. ඒ වගේම තමයි මේ වාහනේ ඉස්සරහා ටිකක් පේනවා මදි. ඉතින් ඒ නිසා ඒ ගැන අවධානයෙන් ඩ්‍රයිව් කරන්න ඕන ට්‍රැෆික් වගේ තැන්වල ගමන් කරද්දී. අලුත් ජපන් කාර් එකක වගේ පවර් ෂටර්ස්, පවර් මිරර්ස් වගේ ඔප්ෂන් උත් මේ කාර් එකට ලැබෙනවා. මේ කාර් එකේ ඩෝර්ස් ඕපන් කරාම ගොඩක් ලස්සනට පේනවා. ඉතින් මේක ෆ්‍රේම්ලස් ඩෝර් එකක් වුණත් ගොඩක් පරයි. ඒ නිසාම වාහනේ තොර වහද්දී ටිකක් තදින් අල්ල ගන්න ඕන. ඒකට ගැලපෙන්න හොඳ ග්‍රැබ් හැන්ඩල් එකක් මේ කාර් එකේ අපෝස්ටින් එකේ ඩිසයින් කරලා තියෙනවා. ඉස්සරහා වගේම පිටිපස්සේ දොරත් ගොඩක් දිගටි කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ කාර් එකේ දොරේ අපිට බෆල්ස් දැක් ගන්න පුළුවන්. ඒ වගේම ෆ්‍රන්ට් ඩෝර් බෝඩ්ස් වල අපිට සයිඩ් ඩෝර් පොකට්ස් උත් ලබා දීලා තියෙනවා. මේ කාර් එකේ රියර් සීට්ස් වලට ආවම ගොඩක් හොඳ කම්ෆර්ටබල් ෆීල් එකක් ලැබෙන විදියට මේකේ සීට්ස් ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම මැද ආම් රෙස්ට් එකක් දැක් ගන්නත් පුළුවන්. ඒ වගේම පිටිපස්සේ ගමන් කරන අයට ඇෂ්ට්‍රේ එකකුත් ලබා දීලා තියෙනවා. ලෙග් ස්පේස් එක, හෙඩ් රූම් එක වගේ දේවල් ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. මේක ෆ්ලැග්ෂිප් කාර් එකක්නේ. ඉතින් මේ වගේ දේවල් මේ කාර්ස් වල බොහොම සාමාන්‍ය දේවල්. So you wanna go to war with me? You're talking like you think you're royalty. You think that I'm afraid, but I don't break. I heard you question my stability. You think I'll fall just like a guillotine, but I am here to stay. Won't look away. The storm is coming, so you better start running. No, you can't control. Feel it in my bones. I'm coming for the, coming for the. I'm coming for the throne. සුබාරු කියලා කියන්නේ ලෝකයේ තරුණයන් අතර ගොඩක් ජනප්‍රිය බ්‍රෑන්ඩ් නේම් එකක්. ඉතින් මේ කාර් එකේ එන්ජින් පර්ෆෝමන්ස් වලට ලෝකයේ බොහෝ දෙනා ආදරය කරනවා. ඒ බව සනාථ කරන කාරණයක් තමයි ලෝකයේ ජනප්‍රිය වෙච්ච වාහන පදනම් කරගෙන නිෂ්පාදනය කරපු චිත්‍රපටි බොහොමයක මේ සුබාරු කාර්ස් අපිට දැක් ගන්න පුළුවන්. Baby Driver, Need for Speed, Fast and the Furious මේ වගේ චිත්‍රපට රැසකට සුබාරු තමන්ගේ රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් සුවිශේෂී වූ කාරණාත් එක්ක සුබාරු ලෙගසි කියන්නේත් ඉම්ප්‍රෙසා එක වගේම ලෝකේ හොල්ලපු බ්‍රෑන්ඩ් නේම් එකක් කියලා අපිට කියන්න පුළුවන්. මේ කාර් එකේ මිල ගැන කතා කරොත් මේ වෙනකොට ලංකාවේ ලක්ෂ 35-44 අලෙ වෙන අපිට දැක ගන්න පුළුවන්. මේ දේවල් වාහනයට කරලා තියෙන මොඩිෆිකේෂන්ස් වාහනේ කන්ඩිෂන් එක මත බොහෝ දුරට වෙනස් වෙන්න පුළුවන්. ඒත් ඔයාලට දල අදහසක් ලබා ගන්න පහසු වෙන්න තමයි අපි මිර පරාසයක් සඳහන් කරේ. ගොඩක් වෙලාවට වෙබ්සයිට් එක සර්ච් කරත් මේ වාහනේ මිල ගණන් ලංකාවේ අපිට දැක ගන්න ලැබෙනවා හරි අඩුයි. ඉතින් මේ වාහනේ තියෙන පර්ෆෝමන්ස් එකට ඒ දේවල් වලට කොච්චර ආදරය කරත් ඔයගාව තියෙන ලක්ෂ 35-40ක් වගේ මුදලක් නම් මේ වගේ කාර් එකක් මිලදී අරගෙන පවුලේ හැමෝටම භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවනම් ඒක එච්චර නුවණට හුරු දෙයක් නෙමෙයි. මොකද මේ කාර් එකේ මේන්ටේනන්ස් කොස්ට් එක ටිකක් වැඩි කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි වාහනයට කොටස් මිලදී ගනිද්දිත් අපිට සැලකිය යුතු පිරිවැයක් දරන්න වෙනවා. ඒ කාර් එක ෆේල් මොඩල් එකක් නෙමෙයි. මේක ඇත්තටම සාර්ථක මොඩල් එකක්.
ලංකාවේ මේ වාහනේ රිපෙයාර් කරගන්න අපහසුවීම පාර්ට්ස් අඩුවීම වගේ දේවල් මත තමයි මේ කාර් එකේ මාකට් එක අනෙක් වාහන වලට සාපේක්ෂව ටිකක් අඩු වෙලා තියෙන්නේ. Subaru Legacy ගැන කතා කරනවා නම් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ කාර් එකේ ඊළඟ පරම්පරාව ගැන ඔයාලා දැනගන්න කැමති නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ලංකාවේ ගොඩක් රිවිවර්ස්ලට අමතක වෙන මේ වගේ සුවිශේෂී වූ වාහන ගැන දැනගන්න කැමති නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න youth garage එක. පුංචිම පුංචි සිටි කාර් එකක ඉඳන් ඇමරිකන් මසල් කාර්ස් දක්වා හැම දෙයක්ම දැනගන්න කැමති නම් එකතු වෙන්න අපේ youth එකේ garage එකට. තවත් දවසකින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ youth එකේ garage එක youth garage.